ආයුබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ සතියග පත්තරමේන්තුවත් එක්ක අද පෙබරවාරි මාසේ 20 වෙනිදා සෙනසුරාදා දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු බොහොම ඉක්මනින් ඔබට කියන්නටයි අපි සූදානම් වෙන්නේ. දැන් ඊයේ දවසේ රට මුණුසුම් කළ විවිධ පුවත් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ඒ වගේම කොරෝනාව සම්බන්ධයෙන් තොරතුරු අපිට කොරෝනාව ගැන අමතක කරන්න බෑ. කොරෝනාවෙන් මිදෙන්න බෑ. මේ අවුරුද්දේ අවසානයේ විතර වෙනකන් කොරෝනා ප්‍රශ්නේ තියෙයි කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. දැන් එන්නත් පාවිච්චි වෙනවා. අපේ රටේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් කොවිෂීල්ඩ් එන්නත් පාවිච්චි කරනවා. ඒ වගේම ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් ලෝකේ විවිධ රටවල පාවිච්චි වෙනවා. මේ එන්නත් වල ගුණ අගුණ ගැනත් බොහෝ දෙනෙක් තොරතුරු සඳහන් කරනවා. හැබැයි අපේ රටට වඩාත්ම ගැළපෙන එන්නත ඇස්ට්‍රාසෙනිකා එන්නත බොහොම ඉක්මනටම පහසුවෙන් එන්නත් කරන්නේ සිද්ධ කරන්න හැකියාව තියෙනවා. දැන් සුබ පණිවිඩයක් තියෙනවා. ඉස්සරහටම අපේ රටේ බොහෝ පිරිසකට කොරෝනා එන්නත කොවිඩ් එන්නත ලැබෙන බවටත් අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. මේ සියල්ලම ඉක්මනටම ඔබට කියන්න අපි සූදානම්. මාත් එක්ක ඉන්න සමීර. සුබ දැසනක් සමීර. සුබ දැසනක් නජිත්. අපි අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු කියන්න කලින් රටේ කොරෝනා තත්ත්වය එහෙම නැත්නම් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය යම් ඉහළ යාමක් තිබෙනවා. මේ පිළිබඳවත් අපි ඔබට තොරතුරු වාර්තා කරන්න සූදානම්. අද විවේකී දවස සෙනසුරාදා දවස ඔබ විවේකයෙන් ගත කරනවා ඇති. හැබැයි මේ විවේකයත් එක්ක තාමත් රටේ සෞඛ්‍ය ආපදාමය තත්ත්වයක් තිබෙන නිසා සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටින නිසා ඒ අභියෝගය අපි ජයග්‍රහණය කළ යුතුයි. ඒ නිසා ඒ අභියෝගයත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි අභියෝගයට අභියෝග කරමින් මේ ජයග්‍රහණය කරන්න ඕනේ කොරෝනා වසංගතයෙන් අපේ රට මුදවා ගන්න ඕනේ. ඔබේ ජීවිත ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගකීම තිබෙන්නේ ඔබ අතේමයි. ඒ නිසා අදත් අපි ඔබට මතක් කරන්න උදෑසන කාලයේදී මේ සෞඛ්‍ය ආපදාවට මුහුණ දෙන්න ඔබ සූදානම් වෙන්න. විශේෂයෙන්ම මුවාවරණ පැනදීම නිතර දෑත් සේදීම ඒ වගේම මීටරයේ දුර තබාගෙන කටයුතු කරන්නට ඔබ වග බලා ගත්තොත් ඔබ ආසාදිතයෙක් නොවී සිටිනවා වගේම ඔබ ඇසුරු කරන ඔබේ සමීපතමයන් ආසාදිතයෙක් නොවී ඉන්න වග බලා ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණ අද උදෑසන ඔබ මතක තියාගත්තොත් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ අපේ රටට ඔබ යම් සේවයක් ඉටු කරා කියලා හිතා ගන්න පුළුවන්කම ලැබෙනවා. සෞඛ්‍ය අංශ ඒ වගේම ආරක්ෂක අංශ මේ සියලු දෙනාම ඉල්ලීම් කරන්නේ තවමත් මේ අභියෝගය අපේ රටෙන් පහව ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ අභියෝගයට මුහුණ දෙන්න කියන කාරණේ. ඒකට තමයි සමස්ත රටවැසියාගෙන් ඉල්ලීමක් කරන්නේ මේ අභියෝගයට මුහුණ දෙන්න ඔබත් එකතු වෙන්න කියලා. අපි මේ පණවිඩය මතක් කරන ගමන් නජිත් අද දවස වන විට ආසාදිතයන් 78937 දෙනෙක් රට තුලින් වාර්තා වී තිබෙනවා. මේ ප්‍රමාණයත් එක්කම සුව වෙන ප්‍රමාණයත් ඉහළ ගිහින් තිබෙනවා නජිත්. 72566 දෙනෙක් පූර්ණ සුවය ලැබූ පිරිස් බවට පත් වී තිබෙනවා. මධ්‍යස්ථාන 79ක ප්‍රතිකාර ලැබමින් ඉඳලා තමයි මොවුන් සුව වෙලා තිබෙන්නේ. තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5938යි. මේ මොහොත වන විට අවාසනාවන්ත ලෙස රට තුල මරණ 433ක් වාර්තා වී තිබෙනවා. මේ තමයි අද දවස වන විට අපේ රටේ අලුත්ම තත්ත්වය. ඒ නිසා තවමත් මේ වසංගත තත්ත්වය අප රට තුල තිබෙන නිසා ඔබ පරිස්සම් වෙන්න කියලා අද උදෑසනම අපි මතක් කරන්න කැමතියි. නජිත් ලංකාවේ තත්ත්වය ඒ විදිහට තිබෙද්දී අපිට ලෝක තත්ත්වය පිළිබඳව විමසා බැලීමක් කරන්න පුළුවන්. ලෝක තත්ත්වය ටිකක් දරුණුයි සමීර. ලංකාවේ තත්ත්වය කොහොම වුණත් ලෝක තත්ත්වය දැන් මේ වෙනකොට 11 කෝටි 12,27,101 දෙනෙකුට කොරෝනාව ආසාදනය වෙලා තිනවා. රෝහල් වලින් සුවය ලැබලා පිට වෙලා ගිහින් තියෙන පිරිස 8 කෝටි 60,99,174ක්. ඒ වගේම අවාසනාවකට ලෝකයේම ලක්ෂ 24,62,62,418 දෙනෙකුට ජීවිත අහිමි වෙලා තියෙනවා කොරෝනාව නිසා. එහින්දා සැලකිය යුතු තත්ත්වයක් අපේ රටේ සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදිහට මරණ ප්‍රමාණය අඩු වුණාට ලෝකයේ මරණ ප්‍රමාණය ලක්ෂ 24 ඉක්මවලා ගිහිල්ලා ලක්ෂ 24ක් කොරෝනාව හින්දා ලෝකයට අහිමි වෙලා තියෙනවා. ඉතින් කොරෝනාව කියන්නේ පරිස්සම් වෙන්න ඕන කාරණාවක්. පරිස්සමින් අපි ඉස්සරහටත් ගත කරමු. ඔය අතරේ අපි හැමදාම සතියක පත්තරමේන්තුව ආරම්භයේදීම ඔබට අලුත්ම පොතක් ගැන සඳහන් කරනවා, පොතක් ගැන කියනවා. අද දවසේ අපි කියන්න සූදානම් තවත් විශේෂ කෘතියක් ගැන. මේ ශාස්ත්‍රීය අභියෝග සහ පරිකල්පන කෘතිය. ආචාර්ය ගැමුණු සිරිගමගේ මහත්මයා තමයි මේ කෘතියට පාදක වෙන කරුණු රැසක් ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ වගේම සංස්කරණයෙන් චන්දන සේනානායක, ඒ වගේම සහාය සංස්කරණයෙන් ඇකිරියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ මේ දෙපළ දායකත්වය ලබා දීලා තියෙනවා. බෞද්ධ අධ්‍යයන මානව වාග් විද්‍යා සහ භාෂා සාහිත්‍ය විමර්ශන මේ ශාස්ත්‍රීය අභියෝග සහ පරිකල්පන කෘතියක් විදිහට මේ පොත එළි දකින්නේ. මේ පොතෙන් උපුටාගත්ත දෙයක් ඔබට විශේෂයෙන් සඳහන් කරන්න අපි හිතුවා. ඒ තමයි සාමාන්‍යයෙන් සමීර අපි අර තොපි කියලා වචනයක් භාවිත කරනවා. තොපි කියලා වචනයක් සිංහලෙන් නැහැ කියලා තමයි මේ ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සඳහන් කරන්නේ. තොපි නෙවෙයි හරි වචනේ තෙපි. තෙපි යන්න මිස තොපි යන්නක් සිංහල
ලිඛිත ලේඛනයේ නැත. තොප යන අනුක්ත රූපය නම් තිබේ. එහෙත් ව්‍යවහාරයේ තෙපි තොප පද දෙකම වෙනුවට තොපි යන ග්‍රාම්‍ය ලෙස සැලකෙන ව්‍යවහාරයේ පෙනී මේ අනුව පාලි සංස්කෘතවලට නැති ප්‍රභවයක් මේ පදවල ඇති බවට තහවුරු වෙයි කියලා වැඩිදුරටත් මේ ශාස්ත්‍රීය ග්‍රන්ථයේ තොරතුරු සඳහන් කරන ඔබට පුළුවන් මේ පොත අරගෙන කියවන්න. ශාස්ත්‍රීය අභියෝග සහ පරිකල්පන ආචාර්ය ගැමුණු සිරිගමගේ මහත්මයා විසින් මේ කෘතියට පාදක වෙන තොරතුරු ඉදිරිපත් කළ සංස්කරණය චන්දන සේනානායක විසින් සිද්ධ කළා තියෙනවා. ඔය අතරේ තවත් එක කෘතියක් ගැන ඔබට විශේෂයෙන් සඳහන් කරන්න හිතුවා. මේක අපි අර හැමදාම සමීර කියනවා සතියක පත්තරමේන්තු ආරම්භයේදීම අපිට පොතක් ගැන කියන්න අපිට පොතක් ගෙනල්ලා බාර දෙන්න. එහෙම බාර දුන්නු පොතක් අපි දන්න හඳුන්වන චරිතයක්. එතුමිය රත්නාලංකා අබේවික්‍රම නම කිව්වහම ඔබට හුරු පුරුදු චරිතයක්. එතුමිය ගුවන් විදුලි නිවේදිකාවක්, ඒ වගේම ගීත රචිකාවක්, කිවිදියක්, ලේඛිකාවක්, රංගන ශිල්පිනියක්, ඒ වගේම නිෂ්පාදිකාවක්. මේ කලා ක්ෂේත්‍රයේ මේ බොහෝ දේවල් වලට සමත්කම් දක්වන කෙනෙක්. එතුමිය බොහොම ආදරෙන් අපිට ලබා දුන්නු කෘතියක් මේ මන්දාකිණිය කාව්‍ය සංග්‍රහය. මන්දාකිණිය කාව්‍ය සංග්‍රහය ඔබටත් කියවන්නට හැකියාවක් තියෙනවා. එතුමිය පිළිබඳව ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහත්මයා මේ විදිහට ලියනවා. මම කුඩා කාලයේ ගුවන් විදුලියෙන් ඇගේ කටහඬ අසා ඇත්තෙමි. ඒ ගීපද රචනා එකල ජනකාන්ත වී ශ්‍රාවකයන්ගේ සිත් සතන් ඇද බැඳගත් හැටි මතකය. මහාචාර්ය සුනිල් ආරියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනුවෙන් ගීත විදි උගන්වන්නට සම්පාදනය කළ පොතෙහි ඇය විසින් ලියූ සුලෝචනා ගීතයද ඇතුළත් කර ඇත. එම ගීතය ගැයුවේ මහාචාර්ය අමරා රණතුංගයි. සංගීත නිර්මාණය ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් රත්නාලංකා අබේවික්‍රමයන් රචනා කරපු බොහොම ජනප්‍රිය ගීතයක් විදිහට අපිට සුලෝචනා ගීතය හඳුන්වන්න පුළුවන්. සුලෝචනා එක රජදහනක රජ කරන්නට හැකියාව තිබෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව එතුමිය බොහොම අපූර්වට පද රචනා කළා. මහාචාර්ය අමරා රණතුංගයන් එය ගායනා කළා. ඉතින් එතුමියට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපිට මේ පොත පරිත්‍යාග කිරීම පිළිබඳව. මේ පොතේ සඳහන් වෙන කවි පදයක් උපුට ගත්තමන් සමීර උදෑසනව සුවඳ සිතුවිලි කියලා පළවෙනි කාව්‍ය පන්තිය මේ විදිහට නම් තබලා ඇය විසින් රචනා කරලා තියෙනවා. පන ඇති සතුන් නොමරමු දිවි ඇතිතුරුම දෙන දෙය මිසක් නොකරමු සොරකම් කෙරුම. කම් සැප වැරදි විදියට නොවින්දමු අරුම බොරුවද සුරාවද නැත මුවකට උරුම කියලා රත්නාලංකා අබේවික්‍රමයන් බොහොම අපූර්වට පද පෙළ ගලපලා තියෙනවා. විවිධ මාතෘකා ඔස්සේ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඇය ගී පද රචනා කරලා තියෙනවා. ඔබට විවේකයක් තිබ්බොත් මේ පොතත් අරගෙන කියවන්න. මන්දාකිණිය රචනා කරලා තියෙන්නේ රත්නාලංකා අබේවික්‍රමයන් විසින්. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල සිරස්තල බලන්න. නජිත් අපි ජාතික පුවත්පත්වල සිරස්තල දෙසට අවධානය යොමු කරමු. දිවයින පුවත්පතෙන් අපි පටන් ගන්නවා අද දවසේදී ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන්න. පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තාව අධ්‍යයනයට 6 පුද්ගල කමිටුවක් කියලා ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ අද සෙනසුරාදා දවසේ දිවයින පුවත්පතේ මුල් පිටුවේ. සුජීව තත්සරගෙන එන වාර්තාව පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඊයේ පත් කරලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මේ කමිටුවට පත් කර තිබෙන සමාජිකයන් අතරට එකතු වෙනවා නජිත් ඇමති චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරයට පත් කරලා තිබෙනවා. ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදේ ගම්මාන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු එහි සෙසු සමාජිකයෝ වෙනවා කියලා තමයි කියන්නේ. මොවුන්ට අදාළ කරුණු තමයි අදාළ වාර්තාවල ඇතුළත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කළා. ඒ පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් මේ කමිටුව පත් කළා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ අද දවසේදී. පහුගිය කාල සීමාවේදී වාර්තා වුණු ප්‍රධාන කාරණයක් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි දැක්ක කාදිනල් හිමිපාණන් වහන්සේ පවා මේ පිළිබඳව දිගින් දිගටම තොරතුරු වාර්තා කරනවා. සඳහන් කරනවා උන්වහන්සේ මේ පිළිබඳව සොයන්න කමිටු පත් කරන්න කියලා. මේ කමිටුව පත් කරලා දැන් මේ විමර්ශන වාර්තාව අධ්‍යයනයට තමයි 6 පුද්ගල කමිටුවක් පත් කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ හැටියට අරගෙන අවිල්ලා තියෙන්නේ. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් මේ පිළිබඳව සඳහන් කරනවා. ඩේලි නිවුස් ලියන්නේ මේ විදිහට ඒ පිළිබඳව Ministerial Committee to Study
Easter Sunday Presidential Commission report. Minister Chamal Rajapaksa to head committee. Report to be submitted before March 15th. මේ කමිටුව අමාත්‍ය මණ්ඩල කමිටුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුක්තවයි වැඩ කටයුතු සිද්ධ කරන්නේ. ඒ වගේම මෙහි අවසන් වාර්තාව මාර්තු මාසේ 15 වෙනිදාට පෙර ඉදිරිපත් කරන්නට සූදානම්. අමාත්‍ය චමල් රාජපක්ෂ වගේම අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදේ ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් කමිටුවේ සෙසු සමාජිකයන්. ඒ වගේම හරිගුප්තා රෝහණදීර, Director General, Presidential Secretariat has been appointed as the secretary to the committee in order to facilitate the activists and carry out the functions of the committee. මේ කමිටුවේ ලේකම්වරයා වශයෙන් ජනාධිපති ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරන හරිගුප්තා රෝහණදීර මහත්මයා ජනාධිපති නීති කටයුතු පිළිබඳව ලේකම්වරයා හරිගුප්තා රෝහණදීර මහත්මයා පත් කළ තියෙනවා. එහි ලේකම්වරයා වශයෙන් අද ඩේලි නිවුස් පුවත්පතේ ගැන ওই විදිහට තොරතුරු කියනවා. ඒ අතරේ අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වෙන්වෙන්නේ බැඳුම් කර නඩුව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක්. බැඳුම් කර නඩුවට අර්ජුන් මහේන්ද්‍රනුත් ළඟදීම ගෙන්වනවා. නීතිපති උසාවියට දන්වයි කියලා අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදිහට ලියන්නේ. මනෝප්‍රිය ගුණසේකර මේ පුත ලියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව 2015 වසරේදී භාණ්ඩාකාර බැඳුම් කර නිකුත් කිරීමේදී රුපියල් කෝටි ගණනක වංචා කර රටින් පලා ගොස් සැඟවී සිටින හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ Perpetual Treasury සායතනයේ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචි හිවා නැමැත්තන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයට ඊයේ දවසේ දැනුම් දුන්නා. ඒ ගෙන්වා ගන්නකම් මේ අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව නඩු විභාගයේ සිද්ධ කරන බව තමයි අද ලංකාදීපයේ ඔය විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරේ ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වෙන වෙනකොට සමීර අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තවත් වෙනතකට අපිව ගෙනියනවා. මේ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය UNHRC සෙෂන් මේ ජගත් මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරයේ පිළිබඳව President requests Modi other leaders in writing to support Sri Lanka. ඉන්දියා ක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඒ වගේම අනෙකුත් රාජ්‍ය නායකයන්ගෙන් ලිඛිතව ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා ශ්‍රී ලංකාවට සහාය පළ කරන්න එක්වන්න කියලා. ශ්‍රී ලංකාවේ අපේ රටේ ස්වභාවය විනිවිදයි. මේ කටයුතු සියල්ල සිද්ධ වෙලා තියෙන විනිවිද ආකාරයෙන්. ඒ නිසා අපේ රටට ජගත් මානව හිමිකම් සැසිවාරයේදී අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ජනාධිපතිතුමන් ලිඛිතව ඉල්ලා තිබෙන බව ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා. The government has taken the position that it will count only a domestic mechanism in dealing with the issue at hand. මේ අපේ රටේ දේශීය යාන්ත්‍රණයක් තුලින් මේ අවශ්‍ය ගැටලු निराකරණය කරගන්නට කටයුතු කරන බව තමයි ජනාධිපතිවරයා වැඩි වශයෙන්ම මේ ලිපිවලින් හුවා දක්වලා තියෙන්නේ. දැන් පහුගිය කාලේ අපි දැක්ක ජාත්‍යන්තර අධිකරණ ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වන්නට නියමිතව තිබ්බ. හැබැයි අපේ රටේ ගැටලුවක් තියෙනවා නම් ඒවා සඳහා දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ ඉදිරියේදී ක්‍රියාත්මක වන්නට නියමිත බව ජනාධිපතිවරයා විශේෂයෙන් අවධාරණය කර තිබෙන බව අද කැලුම් බණ්ඩාර ඩේලි මිරර් පුවත්පතට ඔය විදිහට සඳහන් කරලා තියෙනවා. ඔව් නජිත්, මේ ප්‍රවෘත්තිවලට වඩා වෙනස් ප්‍රවෘත්තියක් තමයි අද දවසේදී දිනබින පුවත්පතේ මුල් පිටුවට අරගෙන එන සිරස්තලයේ හැටියට වාර්තා කර තිබෙන්නේ. ලෝකෙන්ම අලිමරණ වැඩිම රට ශ්‍රී ලංකාව කියලා ප්‍රධාන සිරස්තලයේ අරගෙන ඇවිල්ලා තිබෙනවා. 2019 වසරේදී මිනිස් ජීවිත 122ක් අලි 407ක් අහිමි වෙලා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ස්වර්ණා විජේකෝන් ගෙනෙන වාර්තාවක් අද දවසේදී දිනබින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වන්නේ. මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා මේ ආකාරයට අලි මිනිස් ගැටුම හේතුවෙන් ලෝකයේ වැඩියෙන්ම අලි මරණ වන රට ශ්‍රී ලංකාව බව පසුගිය දෙසැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවති කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා කියලා තමයි තොරතුරු එන්නේ. අලි මිනිස් ගැටුම හේතුවෙන් 2019 වසරේදී මිනිස් ජීවිත 122ක් සහ අලි ඇතුන් 407ක් අහිමි වී ඇති බවත් මෙහිදී අනාවරණය වෙලා තිබෙනවා. අලි මිනිස් ගැටුම පිළිබඳ විශේෂ විගණන වාර්තාවකින් මේ කරුණු හෙළි කරගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ ප්‍රවෘත්තියේ මේ විශේෂ විගණන වාර්තාව ලබන 23 වෙනිදා නැවතත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අධ්‍යක්ීම් සහිත විද්වතිකුණ ආචාර්ය ප්‍රීත් විරාජ් ප්‍රනාන්දු මහතා විසින් කියලා තමයි තොරතුරු එන්නේ. නදිත් අපි දන්නවා මේ කාරණේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහට ලක් කරන මාතෘකාවක්. ඇත්තටම අලි සහ මිනිස්සු අතර ගොවීන් මේ
පිළිබඳව ගැටලුවට මුහුණ දී තිබෙනවා. අපි දන්නවා අපි දුර පළාත් වලට ගියාම මේ පිළිබඳව දිගින් දිගටම අපි අපේ ප්‍රවෘත්ති තුළින් තොරතුරු වාර්තා කළා. විශේෂයෙන්ම මේ ගැන කතා බහ කළා. අලි මිනිස් ගැටලුවට විසඳුමක් ලබා දෙන්න කියලා මේ මිනිස්සු දිගින් දිගටම ඉල්ලනවා. ඔවුන්ගේ කඳුළු කතාවක් බවට පත් වෙලා තිබෙනවා මේ අලි මිනිස් ගැටුම. ඔවුන්ගේ වගාවන් මේ සියල්ලම විනාශ කරනවා අලි කියලා. ඒ වගේම අලින්ට තිබෙන වාසස්ථාන පවා මිනිස්සු විනාශ කරනවා. මේ දෙපාර්ශ්වයේම ගැටලුවට විසඳුමක් හොයාගන්න තමයි කටයුතු කරමින් හිටියේ. ඔතන තියෙන බරපතලම ප්‍රශ්න තමයි සමීර ඔය පුවතේ සටහන් වෙනවා 2019 අවුරුද්දේදී මිනිස් ජීවිත 122ක්. ඒ වගේම අලි 407ක්. දැන් අපි මිනිස්සුන්ගේ පැත්තෙන් හිතුවොත් මිනිස් ජීවිත 122ක්. හැබැයි අලින්ගේ පැත්තෙන් හිතුවොත් අලි 407ක් අහිමි වෙලා තියෙනවා. අලි ඇතුන් 407ක් අහිමි වෙලා තියෙනවා. ඉතින් මේක ටිකක් බරපතල තත්ත්වයක්, ඛේදජනක තත්ත්වයක්. අපි මිනිස්සුන්ගේ පැත්තෙන් විතරක් හිතලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න නරකයි. අලින්ගේ පැත්තටත් යන්න. අලින්ටත් ගැටලු ඇති. අලින්ගේ භූමි අපි අත්පත් කරගෙන ඇති ඒ වාසස්ථාන, ඒ භූමි සමහරලාට අලිමංකඩවල් හරස් කළ සමීර අපි පාරවල් හදනවා. මේ දේ ගැන ටිකක් හිතන්න ඕනේ. පරිසර හිතකාමියෝ කොහොමද මේ කටයුත්ත සිද්ධ කරන්නේ? අලි මිනිස් ගැටුම අවම කරගන්නේ කොහොමද කියලා අර අප්‍රිකාවේ මේකට විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා සමීර. අපි අර 100% ස්වභාවික ක්‍රමයක්. ඔව් නජිත් අපිට ඒ ගැන බලන්න පුළුවන්. දැන් මේ ක්‍රමය එහෙම නැත්නම් මේ අලි මිනිස් ගැටුමට විසඳුමක් තවමත් සොයාගන්න බැරි වෙන කාලවකවානුවක තමයි අපේ රටේ තරුණයෙකුත් මේ මීමැසි කූඩු හදලා අලි බය කරන්න, එහෙම නැත්නම් මේ මීමැස්සගේ සද්දෙට අලියා බය හින්දා යම් උත්සාහයක් දරමින් හිටියා. දකුණු අප්‍රිකාවේ මේ ක්‍රමය සාර්ථක වෙලා තිබෙනවා. යම් අත්හදා බැලීමක් ඕන් කරලා තිබෙනවා. ඒ නිසා මේ මීමැස්සි යොදාගෙන කරපු කාරණේ පිළිබඳව දකුණු අප්‍රිකාවේ ගොවීන් සඳහන් කරලා තිබා. අපිට පුළුවන් මේ පිළිබඳව තොරතුරු දැන් බලන්න. The elephant came to my farm. අලි එනවා මගේ ගොවිපළ ළඟටම. නමුත් ඒගොල්ලන්ට ඇතුළට එන්න බෑ. මීමැසි වැට නිසා. මීමැස්සන්ගේ සද්දෙට අලි බයයි. ඒගොල්ලෝ වෙන පැත්තකින් යන්න යනවා. අලි ගම්මදින එක නවත්තන්න පුළුවන් හොඳ ක්‍රමයක් මේක. ඒ වගේම තමා මීපැණිවලට තියෙන්නේ හොඳ ඉල්ලුමක්. වගාවට අමතරව මීපැණි විකුණලා අපි හොඳ ආදායමක් ගන්නවා. අපේ ජීවිත වගේම වනාලියගේ ජීවිතයි අපේ වගාවයි දෙකම ආරක්ෂා වන හොඳ වැඩපිළිවෙලක් මේක. ගැටුමට මුහුණ දී සිටින අපේ ගොවි ජනතාවට අඩු පිරිවැයකින් යුත් මෙම ක්‍රමය අත්හදා බැලිය හැකි ක්‍රමයක් වනවා. සාම්ප්‍රදායික අලිවැටට සීමා නොවී මෙවන් වූ ක්‍රමවේදයන් ඔස්සේ ගැටුම කළමනාකරණය කර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කාලය පැමිණ තිබේ. ඔව් නඩිත් දැන් ඔන්න ඔය විදිහට අපිටත් යම් උත්සාහයක් දරන්න පුළුවන් කමක් තිබෙනවා නම් උත්සාහය කියන එක වටිනවා මොනවා හරි කරන්න. අපි මේ ගැටුම විසඳන්න රජයවන් ගණනාවක් උත්සාහ කළා. නමුත් තවමත් විසඳුමක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් අපේ රටේ තර සමීර විවිධ දේවල් කරන අපි දැක්ක අර දෙහි පැලේ එහෙම හිටවනවා, දෙහි ගස් කටු තියෙන ශාක, ඒ වගේම මීමැසි ක්‍රමයක් අත්හදා බලලා තියෙනවා කියලා තමයි වනජීවි දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබුණ තොරතුරු වලට අනුව සනාතුනේ. කොහොමුණත් සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව අපි තාමත් දන්නේ නැහැ. හැබැයි ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ඕනේ. මොකක් හරි විසඳුමක් ඕනේ. අර මේ කරන්ට් එක දාලා අලි වැටකින් විතරක් මේ දේ වළක්වන්න පුළුවන්ද කියන කාරණාව ගැන ටිකක් හිතන්න ඕනේ. කොතනකින් හරි විසඳුම් ලැබෙන තුරු අපි බලාගෙන ඉමු මේ ගැටලුවට. අපි ඊළඟට යනවා ඊළඟ ප්‍රවෘත්තිය දෙසට වාර්තා කර තිබෙන දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන සිරස්තලයක් දෙසට අපි අවධානය යොමු කරන්නේ අද දවසේදී. නජිත් හමුදා රෝහලෙන් එන්නත් විදින ශ්‍රී ලාංකිකයන් බෑ කියන්නේ නැහැ කියලා යුද හමුදාපතිතුමා කියන කතාවත් දෙසටයි අවධානය යොමු කර තිබෙන්නේ. COVID-19 වෛරසයට එරේ එන්නත හමුදා රෝහල මගින් දීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ප්‍රතික්ෂේප නොකරන බවත්, එසේ කළ හැකි වන්නේ ශ්‍රී ලාංකිකයන් නොවන අයට පමණක් බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා කියලා තමයි තොරතුරු එන්නේ. මේක සඳහන් කරන්න කාරණයක් බවට පත් වී තිබුණා යුද හමුදාපතිතුමාට. විශේෂයෙන්ම මේ පිළිබඳව තොරතුරු එනකොට මේ පිළිබඳව වාර්තා කර තිබුණේ විශේෂ කාරණයක් තිබුණා. දෙමළ සන්ධානයේ සහ දෙමළ ජාතික පෙරමුණ ඔවුන් සඳහන් කර තිබුණා මේක හමුදා රෝහලෙන් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ කියලා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ
මන්ත්‍රීවරුන් යුද හමුදා රෝහල් වලින් කොවිඩ් එන්නත ගැනීමට සූදානම් නැතයි කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තමයි යුද හමුදාපතිවරයා මේ කතාව කියන්නේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ අපට ඉන්නේ මානුෂීය හමුදාවක්, අපිට මේවා හංගන්න දෙයක් නැහැ. රටේ ජනතාව හදවතට තට්ටු කළොත් දන්නවා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව කියන්නේ මොනතරම් මානුෂීය කරුණු වලට සම්බන්ධ වෙනවද කියන කාරණය පිළිබඳව මේ තමයි යුද හමුදාපතිතුමා සඳහන් කළේ. නජිත් විශේෂයෙන්ම හමුදාවේ රෝහලට ගිහිල්ලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ කොවිඩ් එන්නත ලබා ගත්තා. නමුත් දෙමළ සන්ධානයේ සහ දෙමළ ජාතික පෙරමුණේ කණ්ඩායමට මේක ලබා ගන්න බැහැයි කියලා කිව්වා හමුදා රෝහලට ගිහිල්ලා. නමුත් අපේ රටේ හමුදාව කොයිතරම් මානුෂීයද කියලා අපි දැක්කා පසුගිය යුද කාල සීමාවේදී. දෙමළ මිනිස්සු එහෙම නැත්නම් අසරණ වෙච්ච මිනිස්සු අරගෙන ආපු හැටි අපි දැක්කා. අපේ හමුදාව ගිහිල්ලා ත්‍රිවිධ හමුදාවම මේක සත්කාරයට නායකත්වයේ දීපු හැටි අපි දැක්කා. ඉතින් මෙහෙම මානුෂීය හමුදාවක් ලෝකේ කිසිම රටක ඉන්නවාද කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි මේ තරම් මානුෂීය වෙච්ච හමුදාවක් ඉන්න තැනකට ඇවිල්ලා මේ එන්නත ලබා ගන්න බැහැයි කියන කාරණේ පිළිබඳව තමයි උන් සඳහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ മന്ത്രിවරු. ඉතින් මේ කාරණයට තමයි මේ ශවෙන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිතුමා ප්‍රතිචාර දක්වා තිබුණේ නජිත්. ඔය පිළිබඳව යුද හමුදාපතිතුමන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කළ තිබ සමීර මේ දැන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට පවා එන්නත් කරණය සිද්ධ කරන්න කටයුතු කරන්න උත්සාහ කළේ දැන් මේ මන්ත්‍රීවරු දෙමළ ජනතාවත් එක්ක වැඩි වශයෙන් ගැවසෙන පිරිසක්. සිංහල ජනතාව නිතර ගැටෙන පිරිසක්. නිතර ගැටෙන පිරිසක්. සිංහල ජනතාව විතරක් නෙවෙයි දෙමළ ජනතාවත් ආරක්ෂා කරගන්න ඕනේ කොවිඩ් වසංගතෙන්. ඒ හින්දා තමයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ටත් එන්නත් කරණය සිද්ධ කරන්න ඕනේ කියලා තීරණයක් අරන් තියෙන. හැබැයි ඉතින් මේ මන්ත්‍රීවරුන්ට උමනාවක් නැත්තම් තමුන්ගේ ජනතාව හරි පරිස්සම් කරගන්න. ඒක ඉතින් ඒ පිරිසගේ සොකැමැත්ත, ඒ පිරිසගේ සොයන් අයිතිය කියන දේ යුද හමුදාපතිතුමන් සඳහන් කළා. හැබැයි ඉතින් තමුන්ගේ ජනතාව ගැනත් මේ දෙමළ මන්ත්‍රීවරු ටිකක් හිතන්න ඕනේ. ඔය අතරේ ඊයේ දවසේ විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට කොවිඩ් එනත් කරණය ආරම්භ වෙලා තිබ්බ. අද ඩේලි නිවුස් ප්‍රධාන ඡායාරූපෙන් වාර්තා කරන්නේ පිළිබඳව. මේ ඡායාරූපයේ ඔබට දැක ගන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමකට කොරෝනා එනත් කරණය සිද්ධ කරන the government's community vaccination project of covid commenced from මීතොටමුල්ල ප්‍රදේශයෙන් තමයි මේ මහ ජනතාවට එනත් කරණය කිරීමේ කටයුතු ඊයේ දවසේ ආරම්භ වුණේ. with the inoculation of residents in the area including religious dignitaries මේ ආගමික නායකයන් ඇතුළු පිරිසට ඒ වගේම ඒ ප්‍රදේශීය ජනතාවට එන්නත් කරණය ඊයේ දවසේ සිද්ධ කළා කියලා අද මේ විදිහට ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරනවා. ජනාධිපතිතුමන් පවා සඳහන් කළේ රටේ වැඩි අවදානමක් තියෙන ප්‍රදේශවල සෑම කෙනෙක්ටම එන්නත් කරණය සිද්ධ කරනවා. ඉදිරියේදී අර බොහෝ දෙනෙක් සඳහන් කරපු කාරණාවක් තමයි දැන් කොරෝනා සම්බන්ධයෙන් කතා කරනකොට මේ හුදකලාව නිරෝධායනය මේ වචන පිළිබඳව අපේ ශබ්දකෝෂයටත් එකතු වුණේ කොරෝනාවෙන් පස්සේ. ඉතින් මේ දේවල් තවදුරටත් සිද්ධ කරනවද නැද්ද කියන කාරණාව ජනාධිපතිතුමා පවා සඳහන් කළා. මේ නත්කරණේ සාර්ථකව සිද්ධ වෙනවා ඉස්සරහට. ඒ නිසා ඉදිරියේදී වඩාත් සුබවාදී සුබදායි පණිවිඩයක් අපිට ලබා ගන්න පුළුවන් කියන දේ. ඒ අතරේදී ලංකාදීපයත් අද දවසේ වාර්තා කරන තොරතුරු කිහිපයකට අපි යනවා. ලංකාදීපයේ කියන ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරිය කොරෝනාවෙන් යයි කියලා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය මේ පොත ලියන්නේ. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් රෝහලක සේවය කළ ශ්‍රී ලංකා වෛද්‍යවරියක වන කාංචනා කරුණාරත්න මහත්මිය කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි කියලා මේ විදිහට ලංකාදීපේ කියන අතරදී ලංකාදීපේ වාර්තා කරන තවත් තොරතුරක් කොරෝනාවෙන් මියගිය ධනවත් පියාගේ සිරුර බාර ගන්න දරුවන් බෑ කියලා පෙට්ටියක් ආණ්ඩුවෙන් කියලා කොච්චර මිල මුදල් සල්ලි හම්බ කළත් දරුවෝ හරියට හැදුවේ නැත්තම් සමීර සමහර වෙලාවට මේ වගේ ඉරණම් වලට මුහුණ දෙන්න වෙනවා. තාත්තට සල්ලි තිබ්බයි කියලා මේ දරුවෝ අන්තිමට මේ පියාගේ සිරුර බාර ගන්නවත් බැහැ කියලා පෙට්ටියක් ආණ්ඩුවෙන් ලබා දීලා තින්නේ. පුෂ්ප කුමාර ජයරත්න මේ පොත ලියන්නේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වූ පුද්ගලයෙකුගේ මෘතදේහය සම්බන්ධයෙන් කිසිදු හිමිකමක් නොකියා ප්‍රතික්ෂේප කර දැමූ ධනවත් පවුලක දරුවන් පිරිසක් පිළිබඳව කුරුණෑගල රිදීගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. හැබැයි මේ දරුවන්ගේ තාත්තගේ මරණ සහතිකය අරගෙන දරුවෝ ගිහිල්ලා දීපල බෙදා ගන්න සමහර විට අපි කියන්නේ රණ්ඩු වෙනවා නැත්තම් පොර බදිනවා ඇති මේ පිරිස. හැබැයි ඉතින් මේ දරුවන්ට යහපත් අනාගතයක් උරුම කරලා දෙන්න කටයුතු කරපු තාත්තා ගැන හරි අවසන් මොහොතේදී හරි හිතන්න තිබ්බ. ඒ තමයි මේ පිරිස සමාජයට දෙන පණිවිඩේ බොහොම අනුවේදනීය කාරණාවක්. කෙසේ වෙතත් අපි ලංකාදීපේ වාර්තා කරන තවත් පුවතකට යනවා. මේ අමාත්‍ය වාසුදේව නානායක්කර මහත්තයා කියන කතාවක්. එතුමා කියනවා මාස 6ක් යනතුරු මා එන්නත් ගන්නේ නැහැ. ප්‍රතිශක්තිය තාම හොඳයි වාසුදේව කියයි කියලා අද
ලංකාදීපේ මේ විදිහට කියන්නේ එතුමට කොරෝනා ආසාදනය වෙලා හිටිය දැන් සුවය ලබලා තියෙන. ඉතින් සුවය ලැබුවට පස්සේ මාස 6ක් යනතුරු ප්‍රතිශක්තිය තියෙන හින්දා එන්නත් ගන්නේ නැහැ ප්‍රතිශක්තිය තාම හොඳයි කියලා එතුමා කියනවා. ඉතින් අර අපි හැමෝගෙම ස්වයං තීරණවලට අපි ඉඩකඩ ලබා දෙන්න ඕනේ. වෛද්‍යවරුන්ගේ මතයත් ඉතින් සමීර කොරෝනා හැදුනට පස්සේ ඉතින් ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා, ප්‍රතිදේහ නිර්මාණය වෙනවා. ඒ හින්දා ඒකේ ගැටලුවක් නැහැ. වාසුදේව මහත්තයා ඒ විදිහට කියන අතරේදී ඊට යටින් සඳහන් වෙනවා එන්නත මාධ්‍යවේදීන්ට කඩිනමින් දෙන්න අමාත්‍යාංශ ලේකම් ඉල්ලයි කියලා. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර මහත්මයා අපි දැක්ක ඉල්ලීමක් කරලා තියෙනවා මේ ජනමාධ්‍යවේදීන්ටත් මේ එන්නත ලබා දෙන්න කටයුතු කරන්න කියලා. සමාජයේ බොහෝ පිරිස් එක්ක ගැටෙන පිරිසක් ජනමාධ්‍යවේදීන් කියන්නේ අපි සියලු දෙනා ඇතුළුව මේ හැම දෙනෙක්ම එන්නත මාධ්‍යවේදීන්ට දෙන්න කියලා අමාත්‍යාංශ ලේකම්තුමන් ඉල්ලීමක් කළා තියෙන. විවිධ ක්ෂේත්‍රවල අපි දකිනවා මේ එන්නත්කරණය සිද්ධ වෙනවා. දැන් ඔය අතරේ CID පුළුල් කෙරේ අලුතින් කොට්ටාස 5ක් කියලත් මේ පොතේ සටහන් වෙනවා. අපි ඒ ගැන තොරතුරු ඔබට ඉදිරියේදී කියන්න. ලංකාදීපේ ඔහොමයි තොරතුරු වාර්තා කරන්නේ කොරෝනාව පිළිබඳව. ඔව් නජිත් අපිට තවත් එක ප්‍රවෘත්තියක් කොරෝනාව පිළිබඳව දිවයින පුවත්පතත් වාර්තා කර තිබෙන සිරස්තලයක් දෙසට අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය උඩයි කියලා තමයි ඕනි සිරස්තලයේ වාර්තා කර තිබුණේ. පසුගිය දිනවල මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් මෙරට කොරෝනා මරණ අනුපාතය දිහළ යමින් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයේ අරගෙන අවිලා තිබුණේ කොරෝනා පිළිබඳව වාර්තා වෙන්නේ. නජිත් අපි අද දවසේදී කොරෝනා පිළිබඳව තොරතුරු බොහොමයක් වාර්තා කළා. අපි ජාතික පුවත්පත් බලමින් හිටි කොරෝනාව පිළිබඳ බොහෝ තොරතුරු වාර්තා කරනවා. වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා සඳහන් කළ තිබේ එතුමා කොරෝනා එන්නත ගන්නේ නැහැ. දැන් එතුමාට කොරෝනා ආසාදනය වෙලා ප්‍රතිශක්තිය වැඩි වෙලා තියෙනවා කියන කාරණාව. හැබැයි ওই අතරේ ප්‍රතිශක්තිය නැති හෝ නැත්නම් ආසාදනය නොවිච්ච മന്ത്രിවරුන්ටත් එන්නත් ලබා දීමේ කටයුතු හමුදා රෝහලේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ മന്ത്രിවරුන්ට තවත් අමතර දින 3ක් ලබා දීලා තියෙනවා. විදගත්තේ නැත්නම් එන්නත ඇවිල්ලා විද ගන්න සමහර කට්ටිය සොකමැත්තෙන්න විද ගන්න බැහැයි කියලා කිව්වා. 3 more days for MPs to get vaccines against COVID-19. තවත් දින 3ක් නම් කරලා තියෙනවා. The new dates will fall from February 23rd to 25th for the MPs. පෙබරවාරි මාසේ 23 වෙනිදා සිට 25 වෙනිදා දක්වා මේ දවස් 3 ඇතුළතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අද Daily Mirror පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරේ විශේෂයෙන්ම දිනමින පුවත්පතත් අද වාර්තා කරනවා මේ කොරෝනා නිසා අත්හිට වූ ගුවන් ගමන් යලි ආරම්භ වෙලා තියෙන කාරණාවක් සමිල්. ඔව් නජිත් වාර්තා කරන දිනමින පුවත්පතේ මුල් පිටුවට එනවා. කොවිඩ් නිසා අත්හිටුව ගුවන් සේවා දෙකක් යලි ශ්‍රී ලංකාවට එනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට අත්හිටුවා තිබූ ගුවන් සේවා දෙකක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර තිබෙනවා කියලා කියනවා. ඒ අනුව සලාම් ගුවන් සේවය සහ තායි එයා ඒෂියා ගුවන් සේවය මෙලෙස ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර අරගෙන තියෙනවා කියලා ගුවන් තොටුපළ වාර්තා සඳහන් කරනවා කියලා තමයි තොරතුරු අද දවසේදී දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවක් හැටියට අරගෙන අවිල්ලා තිබුණේ. නජිත් ඒ ප්‍රවෘත්තියත් එක්ක අපිට ඊළඟට යන්න පුළුවන්කම ලැබෙනවා. තවත් Daily Mirror වාර්තා කරන ප්‍රවෘත්තියක් දෙසට අද Daily Mirror පුවත්පත සඳහන් කරන කාරණාවක් දැන් ගුවන් සේවා නැවතත් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අද Daily Mirror ගැන කියනවා over 96,000 Lankans repatriated මේ නැවතත් ගෙන්වා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ යටතේ ශ්‍රී ලාංකිකයන් 96,000ක් මේ වෙනකොට ගෙන්වලා තියෙනවා. 9,475 quarantined 9,475 දෙනෙකු දැන් මේ වෙනකොට නිරෝධායනය කරලා තියෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියන්නේ India, Russia also to provide vaccines to armed forces. මේ යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශයේ සේවකයන් වෙනුවෙන් සමාජිකයන් වෙනුවෙන් ඉන්දියාව සහ රුසියාව මේ එන්නත් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. More than 23,000 such persons had been vaccinated on Thursday. පසුගිය බ්‍රහස්පතින්දා වෙනකොට 23,000කට වැඩි පිරිසක් මේ දෛනිකව එන්නත්කරණය සිද්ධ කළා තියෙනවා කියලා එතුමන් සඳහන් කරනවා. ඒ අතරේදී the Indian Army and Russian military have agreed to provide a number of vaccines to their Sri Lankan counterparts. මේ ඉන්දියාව, ඒ වගේම ඉන්දියා හමුදාව, ඒ වගේම රුසියා හමුදාව ශ්‍රී ලාංකිකයන්ට මේ කොරෝනා එන්නත් ලබා දීමට කටයුතු කරනවා කියන කාරණාව පිළිබඳව සඳහන් වෙනවා. ඒ අතරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා World Health Organization to provide vaccines to 27% of Sri Lankan population. මේ ශ්‍රී ලාංකික ජනගහනයෙන් 27%කට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් ලබා දීමට නියමිත බව අද මේ විදිහට Daily Mirror පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේදී Weekend FT පුවත්පතත් මේ ගැන කියනවා. Weekend FT
FT පුවත්පතත් අද සිරස්තලයක් යොදමින් සඳහන් කරනවා 27% of Sri Lankans to get vaccine through COVAX මේ කොරෝනාව සඳහා පාවිච්චි කරන COVAX එන්නත ලබා දෙන්න නියමිතයි 27ක් වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් increase from 20% result of World Health Organization decision to deliver 2B doses මේ එන්නත් මාත්‍රා දෙකක් ලබා දෙනවා 20%ක පිරිසකට මේ සඳහා ඉදිරියේදී පහසුකම් සැලසෙන බව අද වීකෙන්ඩ් FT පුවත්පතත් ওই විදියට තොරතුරු කියනවා. ඔව් නජිත් අපි ඊයේ දවසේ දැක්කා ප්‍රවෘත්ති වාර්තාවලින් වාර්තා වෙනවා ලක්ෂ 15ක් එන්නත් මිලදී ගැනීමටත් රාජ්‍ය සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා කරලා තිබුණා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මේ කටයුතු සිද්ධ වෙනවා කියලා අද මේ විදිහට තොරතුරු සඳහන් කරනවා Daily News පුවත්පත. Daily News පුවත්පත කියනවා SPC to purchase 10 million doses to AstraZeneca vaccine. AstraZeneca එන්ද මිලියන 10ක් මේ මාත්‍රා මිලදී ගන්නට සූදානම් කියලා ශ්‍රී ලංකා will purchase 10 million doses of Oxford AstraZeneca vaccine from India. ඉන්දියාවෙන් මේ Oxford AstraZeneca එන්නත් මාත්‍රා මිලදී ගන්න නියමිතයි මිලියන 10ක්. In January under India's neighbored first policy Sri Lanka received 500,000 doses from free මේ නොමිලේ එන්නත් ලක්ෂ 5ක් ඉන්දියාවෙන් අපිට ලැබුණා. ඒ යටතේ 2,50,000කට ආසන්න පිරිසකට මේ එන්නත්කරණය සිද්ධ කරන්නට නියමිතයි. දැන් මේ වෙනකොටත් බොහෝ පිරිසකට ඒ විදිහට එන්නත් ලබා දීලා තියෙනවා. එහි දෙවෙනි මාත්‍රාවත් ලබා දෙන්නට ඉදිරියේදී කටයුතු කරන්න සූදානම් කියලා Daily News පුවත්පත අද ওই විදිහට තොරතුරු කියනවා. ඔව් නජිත් අපිට එන්නත් ලක්ෂ 5ක් ලැබුණාට පස්සේ 2,50,000යි මුලින් දෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ සති 3ක කාලයකින් පස්සේ නැවතත් එන්නත්කරණය සිදුවන නිසාවෙන් ඉතුරු 2,50,000ත් සාමාන්‍ය වැසියන්ට ලබා දීමට කටයුතු කරනවා කියලා තමයි ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා හමුදාපතිතුමා මේ පිළිබඳව සඳහන් කරලා තිබුණා. ඒ අනුව ලක්ෂ 5කටම මුල් අවස්ථාවේදී එන්නත ලැබීමට නියමිතව තිබෙනවා. අපි මේ ප්‍රවෘත්තියෙන් පස්සේ ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් දිනමින වාර්තා කරන වෙනත් ප්‍රවෘත්තියක් දැසට අපි කොරෝනා පිළිබඳව තොරතුරු වාර්තා කළා රට තුළ ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව. දැන් තවත් ඒ වගේම ප්‍රධාන මාතෘකාවක් රටේ කතාබහට ලක් වෙන මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිළිබඳව තොරතුරු දිගින් දිගටම වාර්තා වුණා. විදේශයන්හි සිටි ජාවාරම් කරුවන් පවා රට තුළට අරගෙන එන්නට පුළුවන්කම ලැබුණා. තවත් එහෙම පිරිසක් රටින් පිට ඉඳගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධ කරනවා. මේ අනුව දිනමින වාර්තා කර තිබෙනවා මුල්පිටුවේ සිරස්තලයක් ජාවාරුම්ගේ වත්කම් සොයන්න විශේෂ ඒකකයක් කියලා ඥාතීන්ගේ සමීපතමයන්ගේ දේපොළත් විමර්ශනයට ලක් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. සුභාෂිනී සේනානායක ලියන වාර්තාව මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මේ වනිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රටින් පැනගොස් සිටින සියලු පාතාල ක්‍රියාකාරීන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගේ සහ සමීපතමයන්ගේ බැංකු ගිණුම් සහ දේපොළ මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ වෙනම විශේෂිත ඒකකයක් පිහිටුවා තිබෙනවලු. ඒ අනුව සංවිධානාත්මක අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මූලස්ථානයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රිය අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ කොට්ටාශය යටතේ මේ වත්කම් විමර්ශන කොට්ටාශය ජනවාරි මාසයේදී ආරම්භ කළා තියෙනවා. මේ වනිට මේ ඒකකයේ ක්‍රියාකාරී වෙමින් තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා කියලා තමයි දිනමින අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඔය අතරේ අද දවසේ ඩේලි මිරර් පුවත්පතත් තොරතුරු සඳහන් කරන විශේෂයෙන්ම දැන් මේ මත්පැන් මත්ද්‍රාවාරම් පිළිබඳව බොහෝ අවධානය යොමු වෙලා තියෙන අතරේදී විශේෂයෙන්ම ඩේලි මිරර් කියනවා මේ විදිහේ කාරණාවක් 25 gunny bags of hashish seized in Yala zone 3 යාල කලාපංක 3න් hashish මත්ද්‍රව්‍ය මේ බෑග් 25ක් හොයාගත්තා කියලා අද ඩේලි මිරර් කියනවා. The street value of the stock could have been more than rupees 10 million. මේ වෙළඳපොළ වටිනාකම මේ hashish මත්ද්‍රව්‍ය වල රුපියල් මිලියන 10 ඉක්මවලා තියෙනවා. ඒ වගේම the suspects had fled the scene during the raid and evaded arrest. මේ මෙහිම සිද්ධ කරන අතරදී මේ සැකකරු පලා ගිහින් තියෙනවා. කෙසේ වෙතත් අත්අඩංගුවට අරගෙන තිබෙන කාරණාවක් තමයි අද මේ විදිහට ඩේලි මිරර් පුවත්පත තොරතුරු වාර්තා කරමින් සඳහන් කරන්නේ. ඔය අතරේ ලංකාදීපයත් කියනවා මත්පැන් සහ මේ මත් ජාවාරම් පිළිබඳ තොරතුරු කිහිපයක් කෝටි 3ක කුඩු එක්ක මේසන් බාස් කොටුවේ කියලා ලංකාදීපය අද වැඩිදුරටත් විස්තර කියනවා. මේ පිළිබඳව කෝටි 3ක කුඩු එක්ක මේසන් බාස් කොටුවේ යතුරුපැදියේ පිටුපස සිටි සගයා
පැන යයි කියලා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු පිළියන්දර බටුවන්දර ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය කියයි. එම සැකකරු සමග මත්කුඩු කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 250ක් පොලිස් භාරයට ගෙන ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේ එක් පුද්ගලයෙකු පලා ගිය බව පොලිසිය සඳහන් කරයි. මඩපාත ප්‍රදේශයේ පෙදරේරුවෙකු සහ කැස්බෑව නගර සභාවේ රියදුරෙකු එක්ව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට මේ තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අනුව මේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා අද ලංකාදීපේ කියන අතරේ ඊට එහා පැත්තෙන් වාර්තා කරන තවත් පුවතක් ලංකාදීපේ මොරගාහේන නිවසකින් කෝටි 2ක මත්ද්‍රව්‍ය මාට්ටු කතුන් දෙදෙනාගේ කල්ලි අත්අඩංගුවට කියලා මොරගාහේන නිවසකින් කෝටි 2ක මත්ද්‍රව්‍ය මාට්ටු කතුන් දෙදෙනාගේ කල්ලිය යතුරු පැදිය අත්අඩංගුවට මේ ලියන්නේ බණ්ඩාරකම බිමල් ශාමන් ජයසිංහ මොරගාහේන වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 30 දෙනෙකු පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය කියයි. එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 750ක් හෙරොයින් ග්‍රෑම් 10යි කේරළ ගංජා ග්‍රෑම් 500ක් ඒවා ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදයක්ද පොලිස් භාරයට අරගෙන තියෙනවා කියලා ලංකාදීපය අද ওই විදිහට කියනවා. දිනමිනත් වාර්තා කරනවා අද මේ පිළිබඳ ප්‍රවෘත්ති බොහොමයක් වාර්තා වෙනවා පුවත්පත්වලට. කෝටි 1.5ක මත්කුඩු ත්‍රිරෝද රථයෙන් නැද්ද දෙදෙනෙක් කොටු වෙති රක්ෂණ ශ්‍රයන්ත ලියන වාර්තාව දිනමින පුවත්පතට. රුපියල් කෝටි 1.5කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා සපුගස්කන්ද පොලිස් වසමේ සියඹලාපේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී අත්අඩංගුවට ගත්ත කියලා තමයි තොරතුරු එන්නේ. හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන මුදල් රුපියල් 3,52,000ක්ද පොලිස් භාරයට අරගත්තා කියලා අද දවසේදී දිනමිනත් මේ මද්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා නජිත්. ඒ අතරේ සමීර අපි දැක්ක අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගන්න ගිහින් හිටියා. එතුමන් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා අද දවසේ ජාතික පුවත්පත් දිනමින පුවත්පත ඒ ගැන අද වෙනමම විශේෂින්ම වාර්තා කරලා තියෙනවා. ඔව් දිනමින වාර්තා කරනවා අගමැතිතුමා අගමැති නුවර පුදබිම් වැඳ ආශිර්වාද ලබයි කියලා තමයි වාර්තා කර තිබෙන්නේ මහින්ද අලුත් ගෙදර ලියන වාර්තාව. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේ. ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අගමැතිවරයා දියවඩ නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුව අතර ඉන් අනතුරුව ශ්‍රී දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා කියලා කියනවා. දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායකයන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඡායාරූප සටහනකුත් එක්ක මේ ප්‍රවෘත්තිය අද දිනමින පුවත්පතේ ඇතුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් හැටියට වාර්තා කර තිබෙනවා. අද දවසේ Daily News පුවත්පතත් ඒ ගැන මේ විදිහට ලියනවා. PM pays homage to sacred tooth relic in Kandy කියලා මාලි මල්ලවරච්චි මේ පොත ලියන්නේ. Prime Minister Mahinda Rajapaksa yesterday visited the Sri Dalada Maligava to pay homage to the sacred tooth relic and to receive blessings. මේ ආශිර්වාද ලබාගත් බව එතුමන් දළදා වහන්සේ වැඳ පුදාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත් බව. The Prime Minister who arrived at the Sri Dalada Maligava was received by Devada Nilame Pradeep Nilanga Dayala. The Prime Minister then worshipped the sacred tooth relic and received blessings. මේ අගමැතිතුමන් දළදා මාලිගයට පැමිණියහම එතුමන්ව පිළිගත්තේ දේවඩ නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහත්මයා. එතුමන් ඉන් අනතුරුව අග්‍රාමාත්‍යතුමන් දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගත් බව Daily News පුවත්පත අද ওই විදියට කියනවා. ඔව් නජිත් අපිට ඊට පස්සේ අවධානය යොමු කරන්න පුළුවන් රටේ දේශපාලනය පිළිබඳවත් බොහෝ දෙනෙක් කතා බහ කරනවා. රටේ දේශපාලන ප්‍රවෘත්ති මතුවෙමින් තිබෙනවා. උණුසුම් ප්‍රවෘත්ති වාර්තා වෙමින් තිබෙනවා. පසුගිය දින කිහිපෙම පසුගිය සතිය පුරාවටම කතා බහට ලකුණු චරිතයක් තමයි අමාත්‍ය විමල් වීරවංශ මහතා. විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය පිළිබඳව දිගින් දිගටම පසුගිය සතිය තුල කතා බහට ලකුණා. අද දවසේදී ජාතික පුවත්පත්වලත් මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඊයේ දවසේදී ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්ෂ 10ක නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාවෙන් පස්සේ ඊයේ විමල් වීරවංශ අමාත්‍යවරයා මාධ්‍යයට කරුණු අනාවරණය කිරීමකුත් සිදු කරා. ඒ වගේම අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමා දයාශ්‍රී ජයසේකර මහතා, ඒ වගේම අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ මේ ආදී මේ පක්ෂ නියෝජනය කරපු නියෝජිතයන් කිහිප දෙනෙක්ම ඊයේ දවසේදී ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙන් පස්සේ අදහස් ප්‍රකාශ
කිරීමකුත් තිබුණා. අර සමහර මේ විශේෂම විවල් වීරවංශ අමාත්‍යතුමන් අර පිළිතුරු දෙන විදිහත් බොහොම වැදගත්. අර මහත්මයෙක් විදිහට හැම වෙලාවෙම උත්තර දෙනවා අපි දකිනවා. අර සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇති වුණාම සමහර පිරිස්වල උත්තර දෙන විදිහ අනුව මේ ප්‍රශ්නේ දෙගුණ වෙන. හැබැයි එතුමන් අර මේ බොහොම සාවධානව ඉවසීමෙන් මේ වැඩ කටයුත්ත සිද්ධ කරන බවත් අපි දැක්කා. ඊ දවසේ අර මාධ්‍ය විදින් විවිධ ප්‍රශ්න අහනවා. හැබැයි එතුමාර ප්‍රශ්න වලින් පැනයන් උත්සාහ කරන්නෙත් නැහැ. හැබැයි හොඳට ඔලුව පාවිච්චි කරලා උත්තර දෙනවා. ඔව් ප්‍රශ්නයක් ඇති නොවන විදියට වග බලා ගන්න එතුමා ඉතාමත්ම කල්පනාවෙන් කටයුතු කරන ආකාරය තමයි අපිට පෙනී ගියේ නඩිත්. අපි යනවා ළඟ කතාවලට ජනපති කැමති ඇමති විමල් කියයි දිවයින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලය සුජීව තත්සරගෙන එන වාර්තාව මේ විදිහට තියෙන්නේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග සති කිහිපයකට වරක් සාකච්ඡා පැවැත්වීමට සහ ඒ අනුව කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි තොරතුරු අද දවසේ තියෙන්නේ. ඇමති විමල් වීරවංශ උදේ ගම්මන්පිල යන මහතුරුන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දායක නායකයන් ඊයේ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාව පැවැත්වීමෙන් පස්සේ තමයි මේ ගැන අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් සඳහන් කරනු ලැබුවේ. අද ශ්‍රී ලංකාදීපයත් ඒ ගැන මේ විදිහට ලියනවා. හවුල් පක්ෂත් ජනපතිත් දෙසතියකට වරක් හමුවක් කියලා සුජිත් හේවාජෝලිගේ ලියන්නේ. ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල නායකයන් සමග දෙසතියකට වරක් රටේ තත්ත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල නායකයන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී රටේ ප්‍රශ්න රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර යහපත් තීරණවලට පැමිණීමට හැකි වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය. අපට අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුව නිරෝගීව ඉදිරියට ගෙන යන්නයි. ඒ සඳහා යහපත් සංවාදයක් ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡාවෙහි පළමු පියවරයි කියලා ඇමතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළා කියලා අද ලංකාදීපය ওই විදියට තොරතුරු කියනවා. ඔව් අපි ඊට පස්සේ යන්න පුළුවන් කම ලැබෙනවා තවත් සිරස්තලයක් දෙසට දිනමින වාර්තා කරන්නේ දේශපාලන ප්‍රවෘත්ති අතරේ විපක්ෂ නායකවරයා සඳහන් කරන කාරණයක් දෙසට අපි අවධානය යොමු කරන්නේ ආණ්ඩුව විපක්ෂයේ මර්ධනයට මුලපුරලා කියලා සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙන කාරණේ නජිත් ආණ්ඩුව විපක්ෂයේ ක්‍රියාකාරකම් නවත්තන්න කටයුතු කරනවා කියලා තමයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙන්නේ. ඒ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා දිනමින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයක් හැටියට අරගෙන එනවා. ආණ්ඩුව විපක්ෂයේ මර්ධනයට මුලපුරලා කියලා තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙන ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ. ඊට පහලින් වාර්තා කර තිබෙනවා තවත් ප්‍රවෘත්තියක් අපි ඒ දෙසට අවධානය යොමු කරන්න සූදානම්. විනය කැඩු එජාප සමාජිකයන් මාස 3කින් ඉවතට කියලා පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තුමා කියන කතාව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙකු ලෙස ක්‍රියා කරමින් සමගි ජන බලවේගයට සහාය දුන් අය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට දිස්ත්‍රික් මට්ටමින් නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉදිරි දෙසතිය තුල පත් කරන බවත් පක්ෂ විනය කඩ කළ අය මාස 3ක් ඇතුළත පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි කියලා තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. අපි නැවතත් ජාතික පුවත්පත්වල තොරතුරු දෙසට අවධානය යොමු කරන්න සූදානම්. ඩේලි මිරර් වාර්තා කර තිබෙන තොරතුරකටයි මේ අවධානය. අද ඩේලි මිරර් වාර්තා කරන තොරතුරක් ප්‍රධාන සිරස්තලයට ඉහළින් මේ පොත වාර්තා කරන්නේ. අපි ප්‍රධාන සිරස්තලය පිළිබඳව ඔබට සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ ඉදිරි සැසිවාරය පිළිබඳව තමයි ඩේලි මිරර් ප්‍රධාන සිරස්තලයේ වෙන්වෙන්නේ. ඊට ඉහළින් අද කියනවා resolution will promote reconciliation care group core group. It has been in talks with the government of Sri Lanka in preparation for upcoming council session. මේ ඉදිරි මානව හිමිකම් සැසිවාරය පිළිබඳව මේ ඉදිරිපත් වෙන යෝජනාව පිළිබඳව සංහිඳියාව පිළිබඳව වැඩියෙන් අවධානයට ලක් වෙන කාල සීමාවක් says more needs to be done to address harmful legacies of war and build sustainable peace in the country. රටේ තිරසර සාමය ඒ වගේම මේ ඉදිරි යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරමින් මේ මානව හිමිකම් සැසිවාරයේදී කටයුතු කරන්නට සූදානම් බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. යෝජනා ඉදිරිපත් වෙන්න ඉඩකඩ තියෙනවා. යෝජනා කිහිපයක් ඉදිරිපත් වෙයි කියලා අපේක්ෂා කරනවා. හැබැයි ඒවට නිසි පිළිතුරු දෙන්න රජයක් විදියට සූදානමින් ඉන්නවා කියලා අද ඩේලි මිරර් පුවත්පත ওই විදියට කියනවා. ඩේලි මිරර් ඒ විදියට වාර්තා කරද්දී නජිත් දිනමින වාර්තා කරනවා තවත් කතාවක්. ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනාවලට රටවල් රැසක විරෝධය කියලා තමයි වාර්තා වෙන්නේ. මහින්ද අලුත් ගෙදර ගෙනෙන වාර්තාව. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට ඉදිරිපත් කිරීමට උත්සාහ කරන යෝජනාවලට රටවල් රැසක විරෝධය පළ කර තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව එළඹෙන 22 වෙනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි නිත්‍ය සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර ඒදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවලට
රටවල් රැසක විරෝධය පළ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි කියලා තමයි තොරතුරු අරගෙන අවිල්ලා තියෙන්නේ. අද ලංකාදීපේ කියන ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට රටවල් 3කින් යෝජනාවක් කියලා මේ පොතේ වැඩිදුර තොරතුරුවලට අවධානය යොමු කළොත් එහෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශයට පත් කරන වාර්තා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට මූලික කණ්ඩායම අදහස් කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, කැනඩියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ජර්මනු තානාපති කාර්යාලයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි කියලා අද ලංකාදීපය වැඩිදුරටත් ওই විදිහට සඳහන් කරනවා. කෙසේ වෙතත් මේ යෝජනාවලට එරෙහිව ඒ ගන්න ඕන ක්‍රියාමාර්ග රජයක් විදිහට ගන්න සූදානමින් ඉන්නවා කියන කාරණාව පිළිබඳව විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සඳහන් වුණා. ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම් වන කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙනීග්‍රෝ, මලාවි සහ එක්සත් රාජධානිය වෙනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, කැනඩියා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනු තානාපති කාර්යාලය මේ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ නිවේදනයේ වැඩිදුරටත් මේ විදිහට සඳහන් වෙනවා. මේ ප්‍රකාශය ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම් වන මේ අදාළ පිරිස වෙනුවෙන් කියලා මේ ආරම්භයේදීම පටන් අරගෙන ඔවුන් සඳහන් කරනවා මූලික කණ්ඩායම ශ්‍රී ලංකේය ජනතාව වෙත සිය ප්‍රණාමය පුද කර සිටින අතර ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ සියලු ජන කොටස් වල අයිතිවාසිකම් ආරක්ෂා වන සාමය නතු කර ගැනීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබා දීම සහ අභ්‍යන්තර අවතැන්වුවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන ඇති ප්‍රගතිය හඳුනා ගන්න අතර එම ප්‍රගතීන් අතිශයින් අගය කර සිටින්නෙමු. නමුත් මේ රට තුළ තිරසර සාමයක් ගොඩනැගීමට සහ යුද්ධයේ හානිකර උරුමයන් විසඳීම සඳහා තව බොහෝ දේ කළ යුතු බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානයේ සහ වගවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද වැදගත් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මේ මාසයේදී සලකා බලනු ඇත කියලා අර මුලින් හොඳ කියලා ඊට පස්සේ ටික ටික සමීර පල්ලෙහාට එනකොට මේ අපේ රට කිසි දෙයක් කළා නැහැ වගේ දෙයක් තමයි මේ නිවේදනයේ සඳහන් වෙන්නේ. හැබැයි ඉතින් රටේ ජනතාව විදිහට අපි දන්නවා, විශේෂයෙන්ම උතුරු පළාතේ ජනතාව පවා දන්නවා රජයක් විදිහට මොනතරම් දේ කරලා තියනවද සංවර්ධනය වෙනුවෙන් කියලා. යුද්ධ ඉවරුණාම 2009 අවුරුද්දේ යාපනයට ගිය අපිට මතකයි සමීර, දැන් යාපනයේ තියෙන්නේ එහෙම නෙවෙයි. ඒ නවය මාර්ගය තිබ්බේ කොහොමද සහ දැන් තියෙන්නේ කොහොමද කියන දේ රටේ ජනතාවට පැහැදිලි. මාර්ග සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය මේ හැම දෙයක්ම හොඳින් සිද්ධ කරලා තියෙනවා. දකුණේ ජනතාවට වගේම උතුරේ ජනතාවටත් ඒ අයිතීන් ලබා දෙන්න රජය කටයුතු කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒ තිබිද්දිත් මේ වගේ චෝදනා එල්ල කරලා තියෙනවා. රජය ඊට සාර්ථකව මුහුණ දෙන්න සූදානම්. ඔව්, ඒ දෙමළ දේශපාලකයන් තමයි මේ දේවල් සිද්ධ කරන්න කියලා දෙමළ වැසියන්ම දැන් චෝදනා නගමින් සිටිනවා. නඩිත් අපි මේ ප්‍රවෘත්තියෙන් පස්සේ ඊළඟට අවධානය පසුගිය දින කීපෙම කතා වුණු තවත් මාතෘකාවක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය ගැන අදහස් විමසයි දින විනයි වාර්තා කර තිබෙන්නේ ප්‍රධාන සිරස්තලයේ. මේ විදිහට තොරතුරු අරගෙන අවිල්ලා තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සහ මෙහෙයවීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි ක්‍රමවේද සම්බන්ධයෙන් එකිනෙකාගෙන් අදහස් විමසා ඇතැයි ඉන්දියාව ප්‍රකාශ කරයි කියලා වාර්තා වෙනවා. එම තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සහ මෙහෙයවීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගෙන තිබූ අවබෝධතාව අහෝසි කර ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තාවන්නේ සත්‍යතාවක් නොමැති බවද ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය පවසයි කියලා කියනවා. නඩිත් තෙල් ටැංකි 99ක් තිබෙනවා. මේ තෙල් ටැංකි 99ම 2003 වසරේදී ඉන්දියානු සමාගමකට බදු දෙන්නේ. තවත් වසර 35කින් පස්සේ තමයි ශ්‍රී ලංකාවට හිමිවන්නේ කියලා. ඒ කියන්නේ 2038 වසරේ තමයි ශ්‍රී ලංකාවට මේ තෙල් ටැංකි යලි ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ කියලා අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගිය දිනවල සඳහනක් කරලා තිබුණා. ඒ අනුව තමයි නැවතත් ඉන්දියාව සමග සාකච්ඡා කරලා කෙසේ හෝ කංජ තෙල් සංස්ථාවට මේ තෙල් ටැංකි වල වැඩි බහුතරයක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම ඉන්දියාවත් එක්ක එකතු වෙලා සංවර්ධනය කරන්න සූදානම්ක් තියෙනවා කියලා උදේ ගම්මන්පිල අමාත්‍යවරයා පසුගිය දිනවල සඳහන් කරනු ලැබුවේ. ඔය අතරේ අද ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරන කාරණාවක් මේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන ට්‍රින්ක් ඔයිල් ටැංක්ස් ඩීල් not scrapped කියලා මේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය කියන්නේ පහසුගිය දවස්වල උදේ ගම්මන්පිල මහත්මයා කිව්වා මේව දැන් ලංකාවට දෙන්න ඉන්දියාව කැමැත්ත පළ කළා කියලා. හැබැයි ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය කියන තවමත් ඒ වගේ කැමැත්ත පළ කිරීමක් සිද්ධ වෙලා නැහැ. කෙසේ වෙතත් මේ පිළිබඳව දෙරටම එකතු වෙලා තීරණයක් ගන්න සූදානම් කියන කාරණාව ඉදිරියේදී ඒ පිළිබඳව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ දෙරට ක්‍රියාත්මක කරන්න සූදානම් කියලා අද ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා.
ඔව් අපි ඊළඟට දින බින වාර්තා කරන තවත් සිරස්තලයක් දෙසට අවධානය යොමු කරන්න සූදානම්. වැඩි මිලට සහල් විකුණු 500කට වැඩ වරදී කියලා සිරස්තලයක් අරගෙන එනවා. ධනුෂ්ක ගොඩකුඹුර ලියන වාර්තාව රජයේ පනවා තිබෙන පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් විකුණු 500කට වැඩි පිරිසකට මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා වාර්තා සඳහන් කරනවා කියලා තමයි දින බින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ. නදිත් සහල් මිල සහ බඩු භාණ්ඩ කීපයක මිල ගණන් පසුගියදා අඩු කිරීමකට ලක් කළා. වෙළඳපොලේ මේ භාණ්ඩ අඩු මිලට තියෙනවද නැද්ද කියලා හොයන්න කමිටුවක් පත් කරලා තිබුණා. බොහෝ පාරිභෝගික අධිකාරී නිලධාරීන් පවා ගියා. නමුත් වැඩි මිලට සහල් විකුණු 500කට වැඩ වර්ධී කියලා තමයි සිරස්තලය වාර්තා කර තිබෙන්නේ. නාසා ආයතනයේ ගගනගාමීන් ඒ මධ්‍යස්ථානයේ ඉඳපු බොහෝ පිරිසක් බොහොම උද්දාමයෙන් ඊයේ දවසේ සැමරුවා. ඒ තමයි ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක වුණා. අඟහරු මතට යානයක් ගොඩබස්වන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ ගැන ජාතික පුවත්පත් පවා වාර්තා කරන ලංකාදීපය කියනවා රොබෝ යානා අඟහරු වටලයි කියලා. COVID-19 වසංගතයේ හේතුවෙන් පසුගිය වසර අභියෝග වලින් පිරුණු එකක් වුණා. ඒ අභියෝග මැද එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය, ඒ වගේම චීනය, ඒ වගේම ඇමරිකාව අඟහරු මෙහෙයුමක් ආරම්භුවා. පසුගිය ජූලි මාසයේ අඟහරු පෘථිවියට ලං වී පිහිටි අතර එහි වාසිය ලබා ගනිමින් එමිරේට්ස් රාජ්‍ය, චීනය සහ ඇමරිකාව උන්ගේ අඟහරු ගවේෂණ යානා යැවීම සිද්ධ කළා. ඒ අනුව එමිරේට්ස් රාජ්‍ය අමල් ගවේෂණ යානයේ චීනී ටියැන් වෙන් එක ගවේෂණ යානය පිළිවෙලින් පහුගිය 9 වෙනිදා වගේම 10 වෙනිදා අඟහරු වෙත පැමිණියා. අමල් යනු කක්ෂීය යානයක්, ටියැන් වෙන් එක යානය යනු යානා 3කින් සමන්විතයි. මේ යානා දෙකට අමතරව දැන් ඇමරිකාවෙන් යවපු යානයත් අන්තිමට තමයි ඔවුන් කක්ෂගත කළේ. හැබැයි මුලින්ම ගොඩබස්වන්නට හැකියාව ලැබුණා. ඒ ජයග්‍රහණයේ සතුට ඊයේ දවසේ සමරන්නට ඔවුන් කටයුතු කළා කියලා අද ලංකාදීපයේ ওই විදිහට තොරතුරු කියනවා. ඒ අතරේ තව විශේෂ පුතක් ඇමරිකා බ්‍රිතාන්‍ය භූපරිතරේ වැඩි වෙලා කියලා අද ලංකාදීප විදේශ තොරතුරු අතිරේකයෙන් කියනවා. වසරකට සෙන්ටිමීටර් 4කින් ඇමරිකානු මහද්වීපයත් මහා බ්‍රිතාන්‍ය දූපත් අතර මුහුදු පරිතරේ ප්‍රසාරණය වෙන බව පර්යේෂණ මගින් අනාවරණය වෙලා තියෙනවා. ඇට්ලාන්ටික් සාගරයේ මුහුදු පත්ලෙහි ඇති කඳුනාරටි ඇතිවන පිපිරීම හා මහා ආඝාත නිර්මාණය හේතුවෙන් මෙසේ භූස්කන්ධ තල්ලු වීම හටගෙන ඇත. මේ ක්‍රියාවලිය සිදුවන්නේ මුහුදු මට්ටමින් කිලෝමීටර 600ක් පමණ ගැඹුරු මුහුදෙහි. මෙහි ප්‍රභේද මගින් යුරෝපා මහද්වීපයටත් අප්‍රිකානු මහද්වීපයටත් බලපෑම් ඇති කරයි කියලා අපිට හොර රහසේ බොහොම නිහඬව සිද්ධ වෙන දෙයක්. වසරකට සෙන්ටිමීටර් 4ක් විතර මේ භූතල දෙක ඈත් වෙනවා කියලා අද ලංකාදීපය ওই විදිහට කියනවා. අපි නදිත් එක ක්‍රීඩා ප්‍රවෘත්තියක් දෙසට අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙන ක්‍රීඩා ප්‍රවෘත්තියක්. ක්‍රිස් මොරිස්ට කෝටි 44ක ලන්සුවක් කියලා IPL වෙන්දේසියේදී මේ වාර්තා කර තිබෙන්නේ. මේකේ විශේෂ කාරණයක් තිබෙනවා සඳහන් කළා. මේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රථම වටයේදී මේ ප්‍රථම වෙන්දේසියේදී මුල් වටයේ තිබුණු වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3 දෙනෙක් ඉදිරිපත් කළා තිබුණා. තිස්සර පෙරේරා, ඉස්රු දාන සහ කුසල් ජනිත් පෙරේරා මේ 3 දෙනාම ඊයේ දවසේදී වෙන්දේසියේදී ඔවුන්ට ලන්සුවක් ලැබුණ නැහැ කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණේ. වේගපන්දු යානන්ගේ පුහුණුකරු විදියට වාස්වත් පත් කර තිබෙන බවට තොරතුරු ලංකාදීප වාර්තා කරනවා. හොඳයි සමීර, අපි කාටුන් බලන්න සූදානම්. අපි කාටුන් බලමු. අද කාටුන් වෙනින් අපි මුලින්ම තෝරගන්න සූදානම් ලංකාදීප පුවත්පතේ දාසගේ කාටුනේ. බලන්න මේ කාටුනේ ඔබ දන්න හඳුනන 3 දෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ කවුද කියලා බලන්නකෝ, අඳුරගන්නකෝ. අගමැතිතුමයි විමල් වීරවංශ මහත්තයයි ජනාධිපතිතුමා ඉන්නේ. විමල් වීරවංශ මහත්තයා ඉන්නේ මේ අගමැතිතුමාගේ සාක්කුවේ, කමිස සාක්කුවේ ඉඳගෙන කරටත් අත දාගෙන කුඩේ අල්ලන්නේ කාටද? ජනාධිපතිතුමාට මේ දවස්වල කුඩේ අල්ලනවා කියලා තමයි ලංකාදීපේ ওই විදිහට කියන්නේ. අපි නම් දන්නේ නැහැ. ඉතින් ඔය දාස තමයි කියන්නේ. අපි යනවා පංකජ රුවින්දගේ සරදම් කාටුනේ දෙසට. මේ දෙන්නේ කතා වෙනවා බලන්න. ජනතාවගේ ආරක්ෂාවට මැති ඇමතුරු එන්නත් කරගත්තලු. බලමු දැන්වත් ගමට ඊද කියලා අනිත් කෙනා කියනවා. අපි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ බලමු දිනමින පුවත්පතේ මෙන්න දෙන්නෙක් කතාවක්. රනිල් හමු වුණේ දේශපාලන ගනුදෙනුවකට නෙවෙයි කියලා සජිත් කියනවා. රනිල් හමු වුණේ දේශපාලන ගනුදෙනුවකට නෙවෙයි කියලා සජිත් කියනවා. අපි නම් හිතුවේ රනිල් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැයි කියලා. ඒ විදිහට තමයි ඉන්නේ. හැබැයි ඉතින් දෙන්න හම්බ වෙලා. දිවයින බෙම්පියා කාටුන්නට අපි යනවා. මෙන්න මේ විදිහට කියන්නේ සජි ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. එන්නත අන්තිමට අපිට ලැබුණ මැති කියලා කියනවා. අහගෙන ඉන්න කෙනා කියනවා එතකම් පැණි ටිකක්වත් බොන්නකෝ කියලා. අපි කාටුන් අවසන් කරන්න සූදානම් දිවෙන පුවත්පතේ උදේ විමලසිරිගේ පුරසාරං කාටුනින් මේ පුරන් දේශපාලකතුමත් එක්ක කතාවක්. ඉස්සෙල්ලම මහලු නිවාසවලට විදලා ඉවර වෙලා දියවන්නාවේ කට්ටියට විදින්නයි තිබුණේ සර්. ඉස්සෙල්ලම මහලු නිවාසවලට විදලා ඊට පස්සේ දියවන්නාවේ කට්ටියට විදින්නයි තිබුණේ සර්. ඒ මොකටද බං? ඒ
කියලා අහනකොට මේ පුරන් කියනවා. එතකොට ජනතාවට පෙනෙනවා සර් දෙකේම පොඩි සමානකමක් තියෙනවා කියලා. මහලු නිවාසයක් වගේද මේ පාර්ලිමේන්තුවේ දියවන්නාවේ ඉන්න කට්ටිය. ඉතින් මේ නොකිය කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ටිකක් වයසක උදවිය කියලා. ඒ කාටුනයත් එක්කම අපි සූදානම් අදට සතියක පත්තරමේන්තුව අවසන් කරන්න. සමීර ඔව් අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීමත් හෙට දවසක්.